10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයට අදාළව වීඩියෝ පට කිහිපයක් මා ඔබට දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා. මම අද වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ මෙතෙක් පුලපුලා බලා සිටි ගිණුම් කරන ගැටලු විසඳීමේ කොටසයි. අද පටන් මම ඉදිරි වීඩියෝ මාලාවකින් ඔබට ගිණුම් කරන ගැටලු විසඳීම ඉතාම සරලව ඉදිරිපත් කරනවා. අද අපි මුලින්ම බලමු ගිණුම් සමීකරණ කියන කොටස කොහොමද අධ්‍යයනය කරන්න කියලා. දරුවනේ මෙහිදී අපි දැනගන්න ඕනේ මොකක්ද ගිණුම් කරන සමීකරණයක් කියන්නේ, ගිණුම් කරන සමීකරණය ගොඩනගන්නේ කෙසේද කියලා. ඉන් පසු අපි ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රයෙන් විවිධාකාර ගැටලු එකින් එකට විසඳීමට උත්සාහ කරමු. මුලින්ම අපි බලමු මොකක්ද මේ ගිණුම් කරන සමීකරණයක් කියන්නේ කියලා. දරුවනේ ගිණුම් කරන සමීකරණයකින් පෙන්වුම් කරන්නේ ව්‍යාපාරයක පවතින වත්කම් සහ එම වත්කම් සපයන පාර්ශවයන්ට තියෙන අයිතියේ ප්‍රමාණය. ගිණුම් කරන සමීකරණයකින් පෙන්වුම් කරනවා ව්‍යාපාරයක කොච්චර වත්කම් තියෙනවද, ඒ වත්කම් සපයන පාර්ශවයන්ට කොතරම් අයිතියක් තියෙනවද කියලා. අපි දැන් මේක ඉතාමත් සරලව ඉගෙන ගනිමු. ඔබ දන්නවා ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන්ම සම්පත් සපයන්නේ එම ව්‍යාපාරයේ අයිතිකරුවා. ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන්ම සම්පත් සපයන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවා. ව්‍යාපාරයේ අයිතිකරුව සතුව ප්‍රමාණවත් අරමුදල් තියෙනවා නම් ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ඔක්කොම අයිතිකරුව සපයනවා. එවිට පුතේ ව්‍යාපාරයේ තියෙන වත්කම් සියල්ලම අයිතිවන්නේ එම ව්‍යාපාරයේ අයිතිකරුවාටයි. මේ බලන්න, හිතන්න අමල් ව්‍යාපාරයක් පටන් ගත්ත කියලා. අමල් මෙම ව්‍යාපාරයේ පටන් ගන්නවා රුපියල් ලක්ෂයක මුදලක් ආයෝජනය කරලා. රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට ආයෝජනය කළා අමල් ව්‍යාපාරයක් පටන් ගන්නවා. දැන් මේ රුපියල් ලක්ෂමේදී අමල්නේ. එහෙනම් දැන් මේ ව්‍යාපාරයේ තියෙන රුපියල් ලක්ෂයක මුදල අයිති අමල්ට. අපි හිතමු තවත් අමල් මේ ව්‍යාපාරයට රුපියල් 50000ක ලීබඩු යදවුවා කියලා. ඔන්න තව අමතරව රුපියල් 50000ක ලීබඩු යදවනවා ව්‍යාපාරයට. මේ 50000ක ලීබඩු දැම්මෙත් ව්‍යාපාරයට කවුද? ඒ ව්‍යාපාරයේ අයිතිකරු. ඒ කියන්නේ අමල්. දැන් ව්‍යාපාරයේ වත්කම් ඔක්කොම කීයක් තියෙනවද? ඔක්කොම තියෙනවා 1,50,000. මුදලින් ලක්ෂයක් තියෙනවා. තව ලීබඩු වලින් 50000ක් තියෙනවා. මේ 1,50,000ම ව්‍යාපාරයට දැම්මේ ඒ ව්‍යාපාරයේ අයිතිකරුවා. එහෙනම් අපිට පුළුවන් දරුවනේ අලුත් සමීකරණය හදාගන්න වත්කම් සමානයි හිමිකම කියලා. වත්කම් සමානයි හිමිකම කියලා. මේ ව්‍යාපාරයේ ඔබට පේනවා මුදල් කියන වත්කම ලක්ෂයක් තියෙනවා, ලීබඩු කියන වත්කම 50000ක් තියෙනවා. ඒ කියන්නේ මුළු වත්කම් තියෙනවා 1,50,000. ඉතින් මේ 1,50,000ම ව්‍යාපාරයට යෙදුවේ අයිතිකරුනේ. ඒ කියන්නේ අයිතිකරුගේ හිමිකම තියෙනවා 1,50,000. එහෙනම් අපිට ගිණුම් සමීකරණයක් හදාගන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම කියලා. නමුත් දරුවෝ දන්නවා බොහෝ වෙලාවට ව්‍යාපාරයක් කරගෙන යාමේදී එම ව්‍යාපාරයට අයිතිකරුගේ අරමුදල් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අයිතිකරුවාට සිද්ධ වෙනවා බාහිර පාර්ශවයන්ගෙන් ණය ගන්න. ප්‍රධාන වශයෙන් බැංකු ණය වගේ දේවල් ගන්න. අපි හිතමු අමල් මේ ව්‍යාපාරයට තව රුපියල් 50000ක් ණයට ගත්ත කියලා බැංකුවෙන්. බැංකු ණයක් ගත්ත කියලා අපි හිතමු. අමල් රුපියල් 50000ක බැංකු ණයක් ව්‍යාපාරයට ගත්තාම ව්‍යාපාරයට තවත් මුදල් 50000ක් එනවා. දැන් ව්‍යාපාරයේ ඔක්කොම වත්කම් තියෙනවා දරුවෝ ලක්ෂ 2ක්. මුදල් තියෙනවා 1,50,000ක්, ලීබඩු 50000ක්. ඔක්කොම වත්කම් ලක්ෂ 2ක් තියෙනවා. හැබැයි ලක්ෂ 2ක් තිබ්බට මේ ලක්ෂ 2ම අමල්ට අයිතිද? නෑ. ඇයි ඒ? අමල් දැම්මේ 1,50,000යි. අමල්ට අයිති 1,50,000යි. ඒ කියන්නේ හිමිකමට අයිති වෙන්නේ 1,50,000යි. ඊතර 50,000 ගත්තේ මොකක් විදියටද? ඒක ගත්තේ බැංකු ණයක් විදියට. එහෙනම් අපි දන්නවා බැංකු ණය කියන්නේ අපේ වගකීම. දැන් අපි බලමු කොහොමද සමීකරණය ගොඩනගන්නේ කියලා. වත්කම් සමානයි හිමිකම් ධන වගකී. මේ බලන්න වත්කම් තියෙනවා ඔක්කොම ලක්ෂ 2ක්. හැබැයි මේ ලක්ෂ 2කින් දරුවෝ දන්නවා 1,50,000ක් දැම්මේ අමල් එහෙම නැත්නම් අයිතිකරු. එහෙනම් එයාට අයිති එයා යොදපු ටික. ඊටු 50,000 දැම්මේ බාහිර පාර්ශවයක්, ඒ කියන්නේ බැංකුව.
ඒක අපි සලකන්නේ වගකීමක් කියලා. මොකද අපි ඒක බැංකුවට ගෙවිය යුතුයි. එතකොට ආන පේනවා දැන් අලුත් ගිණුම් සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මෙන්න බලන්න ව්‍යාපාරයේ වත්කම් තියෙන ඔක්කොම ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් තිබ්බට අයිතිකරුට අයිති වෙන්නේ 1,50,000යි. බාහිර පාර්ශවයන්ට ඒ කියන්නේ වගකීම් වලට අයිති වෙනවා තව 50,000. එහෙනම් ගිණුම් සමීකරණයකින් පෙන්වුම් කරන්න පුතේ ව්‍යාපාරයක තියෙන වත්කම් ප්‍රමාණය කොච්චරක්ද? ඒකෙන් අයිතිකරුවන්ට කොච්චරක් අයිතිද? අනෙකුත් සම්පත් දුන්න පාර්ශවයන්ට කොච්චරක් අයිතිද කියලා. දැන් අපි බලමු මේ ගිණුම් සමීකරණය යොදාගෙන ඊටමත් සරල අභ්‍යාස කිහිපයක් සිදු කරන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන ගිණුම් සමීකරණයට ව්‍යාපාරයක සිදුවන සරල ගනුදෙනු කිහිපයක් සටහන් කරන ආකාරය දැන් අපි ඉගෙන ගනිමු. දැන් මම උදාහරණ කිහිපයක් ඔබට අරගෙන මේ ගිණුම් සමීකරණය කෙසේද සටහන් කරන්න කියන එක සරලව පැහැදිලි කරනවා. මෙන්න පළමු වෙන්න. අපි හිතමු අයිතිකරුවන් ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක මුදලක් යොදවනවා. එහෙම නැත්නම් රුපියල් ලක්ෂයක මුදලක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දරුවන් දැනගන්න ඕනේ රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදවූ විට ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක මුදලක් ලැබෙනවා. අයිතිකරුවා ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යෙදවුවා නම් ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් ලැබෙනවා. එතකොට දරුවනි ව්‍යාපාරයේ වත්කමක් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. ඒකට හේතුව මුදල් කියන්නේ වත්කමක් කියලා අපි දන්නවා. අයිතිකරුවා රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට දැම්මොත් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. හරිනේ? මුදල් වැඩි වුණා. මුදල් කියන්නේ මොකද්ද? වත්කම. එහෙනම් ඒක දාන්නේ වත්කම් තීරුවේ. ඔන්න මුදල් කියලාත් අපි ලියනවා පොඩියට. දැන් මේ ලක්ෂ දැම්මේ කවුද? ලක්ෂ දැම්මේ අයිතිකරු. එහෙනම් අයිතිකරුගේ හිමිකම එහෙම නැත්නම් අයිතිය වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. ඔන්න ඔය ආකාරයට තමයි අපි ගනුදෙනුව සටහන් කරන්නේ. දැන් අපි බලමු අයිතිකරුවා රුපියල් 50,000ක මෝටර රථයක් ව්‍යාපාරයට දැම්මොත් කොහොමද සටහන් කරන්න කියලා. රුපියල් 50,000ක අයිතිකරුවා මෝටර රථයක් ව්‍යාපාරයට දැම්මොත් ව්‍යාපාරයේ මෝටර රථ මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ඔන්න මෝටර රථ කියන්නේ මොකද්ද? වත්කමක්. එහෙනම් 50,000ක මෝටර රථ වැඩි වෙනවා. මෝටර රථ කියන්නේ වත්කමක්. අපි කුඩාවට ලියනවා මෝටර රථ කියලා. ඊට පස්සේ මේක දාන්නෙත් කවුද? අයිතිකරුනේ. එහෙනම් අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා 50,000. මම තව උදාහරණයක් ගන්නම්. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 20,000ක යන්ත්‍රයක් යෙදවීම. අයිතිකරුවා රුපියල් 20,000ක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවුවොත් රුපියල් 20,000ක යන්ත්‍ර වැඩි වෙනවා ව්‍යාපාරේ. ව්‍යාපාරයේ තියෙන යන්ත්‍ර වලට තව යන්ත්‍ර එකතු වෙනවා 20,000. එහෙනම් යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා. දැන් මේ යන්ත්‍ර කියන වත්කම දාන්නේ කවුද? අයිතිකරු. ඒ නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා 20,000ක්. දැන් අපි ඊට වඩා වෙනස් ගණනුවක් බලමු. ව්‍යාපාරයේ රුපියල් 50,000ක බැංකු ණයක් ලබා ගැනීම කොහොමද සටහන් කරන්න කියලා. දරුවනේ රුපියල් 50,000ක බැංකු ණයක් අපි ගන්නකොට අපේ ව්‍යාපාරයට මොනවද එන්නේ? මුදල් එනවා. මුදල් කියන්නේ මොකද්ද? වත්කම. එහෙනම් 50,000ක බැංකු ණයක් ගත්තොත් අපේ 50,000ක මුදල් කියන වත්කම වැඩි වෙනවා. හැබැයි දැන් මේ 50,000 ගත්තේ බැංකු ණයක් විදිහටනේ. බැංකු ණය කියන්නේ මොකද්ද? බැංකු ණය කියන්නේ වගකීමක්. එහෙනම් වගකීම් වැඩි වෙනවා 50,000ක්. අපි ඒකට පොඩිට ලියනවා බැංකු ණය කියලා. ඊළඟට අපි හිතමු රුපියල් 25,000ක ලී බඩු මිලදී ගත්තා කියලා. දැන් පටල ගන්න එපා. කලින් සර් කිව්වේ රුපියල් 20,000ක යන්ත්‍ර මිලදී ගැනීම නෙවෙයි. රුපියල් 50,000ක මෝටරද මිලදී ගැනීම නෙවෙයි කිව්වේ. ඒ කිව්වේ අයිතිකරුවා සතුව තියෙන දේවල් ව්‍යාපාරයට යෙදවීම. දැන් අපි මේ කතා කරන්නේ ව්‍යාපාරය විසින් මුදල් ගෙවලා කොහොමද ලී බඩු ගත්තොත් සටහන් කරන්න කියන එක ගැන. දැන් ඔන්න හිතන්න සල්ලි දීලා 25,000ක ලී බඩු ගන්නවා. ලී බඩු ගත්තොත් අපේ ලී බඩු මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ලී බඩු කියන්නේ වත්කම. ඔන්න ලී බඩු කියන වත්කම වැඩි වෙනවා 25,000ක්. දැන් මේ ලී බඩු කියන වත්කම ගන්නේ කොහේ සල්ලි වලින්ද? ව්‍යාපාරයේ සල්ලි වලින්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ?
අඩු වෙනවා. අන්න වත්කම් පැත්තෙම මුදල් අඩු වෙනවා 25000ක්. දරුවෝ ඊළඟට මේ ගිණුම් සමීකරණයේදී ඉතාම වැදගත් දෙයක් තියෙනවා ඔබලා මතක තබා ගත යුතු. ඒ තමයි මේ ගිණුම් සමීකරණේ යම් ගනුදෙනුවක් සටහන් කළාට පස්සේ සමාන පදයෙන් දෙපැත්ත සමාන වෙන්න ඕනේ. එහෙම සමාන නොවුනොත් ඔබ සටහන් කර තියෙන ගනුදෙනුවේ කිසියම් දෝෂයක් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් බලන්න සර් මේ පූර්වයේ සටහන් කරලා තියෙන ගනුදෙනු ටික. පළවෙනි ගනුදෙනුවේ සමාන පදයෙන් මේ පැත්ත ලක්ෂයයි අනිත් පැත්ත ලක්ෂයයි. ඒ කියන්නේ සමානයි බැලන්ස්. දෙවෙනි ගනුදෙනුව බලන්න 50000යි 50000 සමානයි. තුන්වෙනි ගනුදෙනුව 20000යි 20000. ඊළඟේ 50000යි 50000. අන්තිමේ ධන 25000යි වෙන 25000. මේ පැත්තේ කීයක්වත් නැහැ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් අසමාන නෑ. අසමාන නෑ. ධන 25000යි ඍණ 25000යි කියන්නේ බිඳුවයි. මේ පැත්ත බිඳුව. එහෙනම් සමාන පදින් දෙපැත්තම සමානයි. ඔන්න මම ඊටමත් වැදගත් දෙයක් දැන් ඕනට කියලා දුන්නා. ගනුදෙනුවක් සටහන් කිරීමේදී සමාන පදයෙන් දෙපැත්ත පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. මේ දෙක සමානව තියෙන්න ඕන. දැන් අපි මේ කතා කරේ ලීබඩු මිලදී ගැනීමනේ. මොනද හිතන මෝටර රථයක් මිලදී ගත්තොත් මොකද වෙන්නේ? මෝටර රථයක් මිලදී ගත්තොත් මෝටර රථ වැඩි වෙනවා. අපි හිතමු රුපියල් 30000ක මෝටර රථයක් කියලා. එහෙනම් මෝටර රථ වැඩි වෙනවා 30000ක්. දැන් මේ මෝටර රථය ගන්නේ කොහේ සල්ලි වලින්ද? ව්‍යාපාරයේ සල්ලි වලින්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා 30000ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා 30000ක්. හරි. දැන් මම ඔයගලන්ට පොඩක් වෙනස් ගනුදෙනු කිහිපයක් ඉදිරිපත් කරනවා. හිතන්න අයිතිකරුවා ව්‍යාපාරයෙන් රුපියල් 5000ක මුදලක් රැගෙන යනවා. එයාගේ පෞද්ගලික ගනුදෙනුවකට. අයිතිකරුවාගේ දරුවාගේ පන්ති ගාස්තුවක් ගෙවන්න, එහෙම නැත්නම් අයිතිකරුවාගේ මෝටර රථයට ඉන්ධන ගහන්න, ඒ වගේ අයිතිකරුවාගේ පෞද්ගලික වියදමක් වෙනුවෙන් ව්‍යාපාරයේ මුදලක් රැගෙන යනවා. අපි ඒකට ඉගෙන ගත්තා මීට කලින් කියන වචනේ. අයිතිකරුවාගේ පෞද්ගලික වියදමකට ව්‍යාපාරයේ මුදල් රැගෙන යනවා නම් අපි ඒකට කියනවා ළමයි ගැනිලි කරනවා කියලා. දැන් අයිතිකරුවා ව්‍යාපාරයෙන් යම් මුදලක් අරන් ගියොත් රුපියල් 5000ක් අරන් ගියොත් ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම. එහෙනම් අඩු වෙනවා 5000ක්. ඔන්න මුදල් 5000ක් අඩු වෙනවා. දැන් මේ 5000 අරන් ගියේ කවුද? අයිතිකරු. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් අරන් යනකොට අයිතිකරුගේ හිමිකම මොකද වෙන්නේ? ඒක අඩු වෙනවා. අයිතිකරුගේ හිමිකම එහෙම නැත්නම් අයිතිකරුවාට තියෙන අයිතිය අඩු වෙනවා. අයිතිකරුවා මේ අරන් ගියේ එයාගේ වියදමක් නිසා අපි ඒකට කියනවා ගැනිලි කියලා. ගැනිලි කියලා අපිට පුළුවන් ලියන්න. සමාන පදය දැම්මා. අයිතිකරුවාගේ පෞද්ගලික වියදමට රුපියල් 5000ක් රැගෙන යාම. එහෙනම් දැන් හිතන්න බලන්න අයිතිකරුවා එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ බහඬ අරගෙන ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තොගේ අරගෙන ගියොත් රුපියල් 10000ක තොගයක් අරන් යනවා. මෙන්න ව්‍යාපාරයේ තොගයක් අරගෙන ගියොත් ව්‍යාපාරයේ තොග කියනවත්කම අඩු වෙනවා. අයිතිකරුවගේ පෞද්ගලික ප්‍රයෝජනයකට අරගෙන ගියා නම් අපි ඒකට කියන්නේ ගැනිලි කරා කියලා. ගැනිලි කරාම එයාගේ හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා 10000ක් ගැනිලි කියලා. මුලින්ම මම පෙන්නුවා මුදල් අරන් ගියොත් මුදල් අඩු වෙනවා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. අයිතිකරුව බහඬ අරන් ගියොත් තොග අඩු වෙනවා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. දැන් අපි බලමු තවත් ගනුදෙනු කිහිපයක්. දැන් හිතන්න ව්‍යාපාරය රුපියල් 25000ක තොග ණයට මිලදී ගත්ත කියලා. රුපියල් 25000ක තොග ණයට මිලදී ගත්තා. තොග මිලදී ගත්තොත් අපේ තොග මොකද වෙන්නේ? වැඩි වෙනවා. තොග මිලදී ගත්තොත් දරුවනේ තොග කියන වත්කම වැඩි වෙනවා. තොග කියන්නේ වත්කම. තොග ගන්න තොග වැඩි වෙනවා. දැන් මේ තොගේ ගත්තේ සල්ලි වලටද? නෑනේ. ඒක ගත්තේ ණයට. ණයට ගත්තා නම් මුදල් අඩු වෙන්නේ නෑ. ණයට ගත්තා නම් අපේ වගකීමක් වැඩි වෙනවා. රුපියල් 25000ක් ණය හිමි කියලා. ඒක අපි ණය හිමියන්ට තමයි ගෙවන්න ඕනේ. තොගේ ගත්තේ මුදලට නෙවෙයි ණයට ගත්තේ. තොගේ මුදලට ගත්තොත් මොකද වෙන්නේ? තොග මුදල් වලට ගත්තොත් මේ බලන්න තොගය වැඩි වෙනවා. අපි හිතමු 15000ක් කියලා. 15000ක තොගයක් මුදලට ගත්තොත් තොගය වැඩි වෙනවා 15000ක්. මුදල් කියන වත්කම 15000ක්
අඩු වෙනවා. ඔබලා මේකේ රටාවයි ඉගෙන ගත යුත්තේ. ගනුදෙනුව කටපාඩම් කරන්න යන්න එපා. ගනුදෙනුවේ අවබෝධය ගන්න මේ තොගේ සල්ලි දීලා ගත්තොත් තොගේ වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා. ඒ දෙකම වත්කම්. තොග කියන්නේත් වත්කම්, මුදල් කියන්නේත් වත්කම්. තොගේ ණයට ගත්තොත් තොගේ වැඩි වෙනවා. ණයට ගත්ත නිසා වගකීමක් තියෙනවා. ණය හිමි කියලා ඒ වගකීම තමයි වැඩි වෙන්නේ. දැන් අපි හිතමු අපි ණය හිමියන්ට යම් මුදලක් ගෙවුවා කියලා රුපියල් 5000ක්. ණය හිමියන්ට 5000ක් ගෙවුවොත් අපේ මුදල් අඩු වෙනවා 5000ක්. මුදල් කියන්නේ වත්කම 5000ක් අඩු වෙනවා. ණය හිමියන්ට ගෙවුවාම ණය හිමියොත් අඩු වෙනවා. ණය හිමියෝ කියන්නේ අපේ වගකීමක්. ඒක අපි වගකීම් වලින් තමයි අඩු කරන්නේ. ණය හිමි කියලා. ඔන්න. ණය හිමියන්ට මුදල් ගෙවුවාම වත්කම අඩු වුණා මුදල් කියලා වගකීම් අඩු වෙනවා ණය හිමි කියලා. දැන් අපි බලමු තව ගනුදෙනු කිහිපයක්. හිතන්න රුපියල් 2500ක භාණ්ඩ රුපියල් 3000කට වික්ක කියලා. දරුවෝ දන්නවා ව්‍යාපාර කරද්දී භාණ්ඩ ගන්න මුදලටම විකුණන්නේ නැහැ. ගන්න ගානට වඩා වැඩි ගාණක් තියාගෙන තමයි විකුණන්නේ. එහෙම තමයි බිස්නස් කියන්නේ. නේ? කවදාවත් ව්‍යාපාරයක් ගත්ත ගානටම බඩු විකුණන්නේ නැහනේ. ඒ ව්‍යාපාරයට ලාභයක් තියාගෙන තමයි බඩු විකුණන්නේ. එතකොට 2500ක භාණ්ඩ 3000කට වික්කොත් කොහොමද ඒක සටහන් කරන්නේ? ඒතර දරුවෝ කල්පනා කරන්න ඕනේ බඩු වික්කොත්, තොග වික්කොත් ව්‍යාපාරයේ තොග මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් මේ විකුණන්නේ කීයක තොගද? 2500ක තොග. එහෙනම් අපේ 2500ක තොග අඩු වෙනවා. තොගේ අඩු වෙනවා 2500ක්. 2500ක තොගේ විකුණන්නේ කීයකටද? 3000කට. එහෙනම් අපිට මුදල් කීයක් හම්බ වෙනවද? 3000ක් හම්බ වෙනවා. ඔන්න මුදල් වැඩි වෙනවා 3000ක්. මුදල් වැඩි වෙනවා 3000ක්. ඉතින් දරුවනේ මේ 2500ක තොග 3000ට වික්කාම කීයක් ලාභයක් එනවද? 500ක ලාභයක් එනවා. අන්න හරි 500ක ලාභයක් එනවා. ඒ ලාභය අයිති ව්‍යාපාරේ කාටද? අයිතිකරුට. ඒ නිසා අපි ඒ ලාභය දාන්නේ හිමිකම් කියන තීරුවට. හිමිකම් කියන තීරුවට දානවා 500ක් ලාභය කියලා. දැන් අපි ඔකේ අනිත් පැත්ත බලමු. අපි හිතමු රුපියල් 5000ක භාණ්ඩ 4000කට වික්ක කියලා. 5000ක භාණ්ඩ 4000ට විකුණනවා. එතකොට දරුවන්ට පේනවා 5000ක බඩු 4000ට වික්කොත් 10ක් පාඩුයිනේ. එහෙම විකුණනවද? ඔව් එහෙම විකුණන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට භාණ්ඩ හානි වුණාම, පළුදු වුණාම ගත්ත ගානට වඩා අඩුවෙන් දෙන්න වෙනවා. අපි හිතමු 5000ක භාණ්ඩ 4000ට වික්ක කියලා. මේ බලන්න 5000ක බඩු වික්කොත් තොගය අඩු වෙනවා 5000. තොගය අඩු වෙනවා 5000. වික්කේ කීයද? 4000යි. 4000ට වික්කනම් දරුවනේ මුදල් වැඩි වෙනවා 4000ක්. දැන් ඔයාලට පේනවා 5000ක බඩු 4000ට වික්කොත් කීයක් පාඩුද? 1000ක් පාඩුයි. ඒ පාඩුව කවුද දරා ගන්න ඕනේ? ඒ පාඩුව දරා ගන්න ඕනේ ව්‍යාපාරයේ අයිතිකරුවා. එහෙනම් අයිතිකරුවාගේ හිමිකමින් තමයි ඒ 1000 අපි අඩු කරන්නේ. අලාභය කියලා. ඒක අපි අලාභය කියලා අඩු කරනවා. එහෙනම් 5000ක තොග අඩු වුණා. මුදල් ලාභ 4000ක්. කීයක් පාඩුද? 1000ක් පාඩුයි. ඒක හිමිකමෙන් අඩු කරනවා. දැන් අපි බැලුවේ භාණ්ඩ මුදලට විකිණීම කොහොමද සටහන් කරන්න කියලානේ. එහෙනම් දැන් අපි බලමු භාණ්ඩ ණයට වික්කොත් කොහොමද සටහන් කරන්න කියලා. හිතන්න රුපියල් 3000ක භාණ්ඩයක් රුපියල් 4000කට අපි ණයට වික්කා කියලා. රුපියල් 3000ක භාණ්ඩයක් 4000කට ණයට වික්කා. මුදලට නෙවෙයි ණයට විකුණනවා. දරුවනේ 3000ක භාණ්ඩයක් වික්කහම අපේ භාණ්ඩ මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙමත් අපේ තොගය අඩු වෙනවා. තොගය අඩු වෙනකොට ඒක වත්කම් වලින් අපි අඩු කරලා පෙන්නනවා. 3000ක තොග අඩු වුණා. දැන් මේ තොගය වික්කේ කීයකටද? මේක වික්කේ 4000කට. හැබැයි 4000කට වික්කට අපි වික්කේ මුදලට නෙවෙයි. මුදලට වික්කේ නැහැ. ඒ කියන්නේ අපිට මුදල් ලැබෙන්නේ නැහැ. අපි විකුණන්නේ කොහොමද? ණයට විකුණන්නේ. ණයට වික්කොත් අපිට ඒ සල්ලි ලැබෙන්න ඕනේ. අපි ඒ සල්ලි වලට කියනවා ණය ගැතියෝ කියලා. එහෙනම් අපි භාණ්ඩ ණයට වික්කොත් අපේ ණය ගැතියෝ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ණයට විකුණන්න ව්‍යාපාරයේ ණය ගැතියෝ එන්න වැඩි වෙනවා.
එහෙනම් 3000ක භාණ්ඩ 4000ට ණයට වික්කොත් ණය ගැතියෝ වැඩි වෙනවා 4000. ඔයගොල්ලන් දන්නවා ණය ගැති කියන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම. ඒකට හේතුව මේ ණය ගැතියන්ගෙන් අපිට මුදල් ලැබෙන්න ඕන. 3000ක භාණ්ඩ 4000ට ණයට වික්කහම ඒත් අපිට ලාභයක් තියෙනවා කීයකද? 1000ක. ඒ ලාභය කලින් වගේම හිමිකමට අපි එකතු කරනවා. ඒකට හේතුව ලාභය අයිති කාටද? අයිතිකරුට. දැන් අපි බලමු රුපියල් 6000ක භාණ්ඩයක් 5500කට ණයට වික්කොත් මොකද වෙන්නේ කියලා. 6000ක තොගයක් භාණ්ඩයක් ණයට විකුණනවා 5500කට. ඉතින් දරුවනේ 6000ක භාණ්ඩ වික්කහම තොග අඩු වෙනවා 6000. ඔන්න තොගේ අඩු වුණාවත් කම. දැන් 5500කට ණයට වික්කහම අපිට මුදල් එනවද? නැහැනේ. ණයට විකුණනකොට අපේ ණය ගැතියෝ වැඩි වෙනවා. ණය ගැතියෝ කියන්නේ වත්කම. ණය ගැතියෝ වැඩි වෙනවා 5500ක්. 6000ක භාණ්ඩ දරුවනේ 5500ට වික්කහම අපිට කීයක් පාඩුද? 500ක් පාඩුයි. පාඩුව හැමතිස්සෙම අයිතිකරුගේ හිමිකමෙන් අපි අඩු කරනවා ලාභය කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි ණයට භාණ්ඩ විකිණීම සටහන් කරන්නේ. දැන් බලමු කොහොමද ණය ගැතියන්ගෙන් පස්සේ මුදල් ලැබුණාම සටහන් කරන්නේ. හිතන්න මේ ණය ගැතියෝ අපිට රුපියල් 2000ක් ලබා දුන්නා කියලා. ණය ගැතියෝ 2000ක් දුන්නොත් අපේ මුදල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ණය ගැතියෝ 2000ක් දුන්නොත් අපේ මුදල් වැඩි වෙනවා 2000ක්. මුදල් කියන වත්කම ඔන්න වැඩි වුණා 2000ක්. දැන් කාගෙන්ද මේ 2000 අපිට හම්බ වුනේ? ණය ගැතියන්ගේ. ණයක් ගත්ත නෙවෙයි. ඒගොල්ලන්ට අපි කලින් ණයට බඩු වික්ක නිසා ඒගොල්ලන් දැන් අපිට රුපියල් 2000 දෙනවා. එහෙනම් අපේ මුදල් වැඩි වුණා. ණය ගැතියන්ගෙන් ලැබිච්ච නිසා ණය ගැතියන්ගෙන් ඒක අඩු කරා. ණය ගැතියෝ කියන්නේ වත්කම. ඒකයි සර් කලින් පාඩම් වල නැවත නැවත කිව්වේ වත්කම් වගකීම් ආදායම් වියදම් හරියට ඉගෙන ගන්න ඕනේ කියලා. ඒවා හරියට ඉගෙන ගන්න නැතුව අපිට මේ පාඩම් වලදී අපේ දක්ෂතාවය උපරිමයට ගන්න බෑ. මේවා හරියට කරන්න නම් අර කලින් ඉදිරිපත් කරපු වීඩියෝ මාලාවල් නැවත අධ්‍යයනය කරලා වත්කම් වගකීම් ආදායම් වියදම් හරියට හඳුනා ගන්න ඕනේ. එහෙනම් ණය ගැතියන්ගේ මුදල් ලැබුණාම මුදල් වැඩි වෙනවා, ණය ගැතියෝ අඩු වෙනවා. දැන් අපි බලමු කොහොමද ව්‍යාපාරයේ වියදම් ගෙවුවාම සටහන් කරන්න කියලා. හිතන්න ව්‍යාපාරයේ සේවකයන්ට වැටුප් ගෙවීම කොහොමද සටහන් කරන්න කියලා. සේවකයෙක්ට වැටුප් ගෙවනවා රුපියල් 2000ක්. සේවකයෙක්ට වැටුප් ගෙවුවොත් මුදල් කියන වත්කම අඩු වෙනවා. දරුවනි සේවක වැටුප් කියන්නේ මොකක්ද? සේවක වැටුප් කියන්නේ වියදමක්. වියදමක් නම් ඒක අඩු වෙන්නේ හිමිකමෙන්. වියදම් අපි හැමතිස්සෙම හිමිකමෙන් අඩු කරනවා. අපි ලියනවා මෙතන පොඩියට වැටුප් කියලා. සේවකයන්ට වැටුප් ගෙවුවාම වත්කමක් අඩු වෙනවා මුදල් කියලා. අපි මුදල් යනවනේ එළියට. මුදල් අඩු වෙනවනේ. දැන් මේක වැටුප් කියන්නේ වියදමක්නේ. සමහර ළමයි හිතනවා වැටුප් කියන්නේ වගකීමක්. නෑ වැරදි. වැටුප් කියන්නේ වගකීමක් නෙමෙයි. වැටුප් කියන්නේ වියදමක්. ඒක හිමිකමෙන් අපි අඩු කරනවා. තව හිතමු රක්ෂණ ගාස්තු ගෙවුවා කියලා. රක්ෂණ ගාස්තු ගෙවුවාමත් මුදල් අඩු වෙනවා. රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්, හිමිකම අඩු වෙනවා. දුරකථන ගාස්තු ගෙවීම, වරිපණම් ගෙවීම, පොලී වියදම් ගෙවීම, කුලී වියදම් ගෙවීම, ප්‍රවාහන ගාස්තු ගෙවීම, සංග්‍රහ වියදම් ගෙවීම, මේ හැම එකක්ම වියදම්. වියදම් ගෙවනකොට මුදල් අඩු වෙලා හිමිකම තමයි අඩු වෙන්නේ. දැන් ආදායම් ගැන හිතන්න. අපි හිතමු අපිට ලාභාංශ ආදායමක් ලැබුණා කියලා. ලාභාංශ ආදායමක් අපිට ලැබුණොත් අපේ මුදල් වැඩි වෙනවා. ඔන්න රුපියල් 1000ක ලාභාංශ ආදායමක් ලැබෙනවා. දැන් අපේ මුදල් වැඩි වෙනවා 1000ක්. මේ 1000 හම්බ වෙන්නේ මොකක් නිසාද? ලාභාංශ ආදායමක්. ආදායමක් නම් හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. අයිතිකරුගේ හිමිකම 1000ක් වැඩි වෙනවා. ඒකට අපි ලියනවා ලාභාංශ කියලා. දැන් මම තව උදාහරණ කීපයක් කියන්නම්. පොලී ආදායමක් ලැබෙනවා. කුලී ආදායමක් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට තව මොකක් හරි කොමිස් ආදායමක් ලැබෙනවා. ආදායම් ලැබෙනකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. මම අවසාන වශයෙන් තවත් ඔබට වෙනස් වර්ගයේ ගනුදෙනුවක් කියලා දෙන්නම්. ණය හිමියන්ට අපි බහඬ ආපසු හරවලා යවනවා. ඒ කියන්නේ දරුවනේ අපි බහඬ ණයට අරගෙන
පස්සේ අපිට හිතෙනවා මේ භාණ්ඩ අපිට හරියන්නේ අපි ඉල්ලපු භාණ්ඩ නෙවෙයි ඒගොල්ලන් ඒවල තියෙන්නේ. ඒ නිසා අපි ණය හිමියන්ට ඒ භාණ්ඩ ආපසු යවනවා. ණය හිමියන්ට භාණ්ඩ ආපසු යවනකොට අපේ තොගය මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි හිතමු රුපියල් 10000ක් කියලා. එහෙනම් 10000ක තොගය අපි යවනකොට තොග අඩු වෙනවා 10000ක්. දැන් මේ තොගය යවන්නේ කාටද? ණය හිමියන්ට. ණය හිමියන් කියන්නේ කවුද අපේ? වගකීමක්. එහෙනම් වගකීම් අඩු වෙනවා 10000ක් ණය හිමි කියලා. ඔන්න තොග ආපසු යවීම සටහන් කරන්නේ ඔන්න ඔහොමයි. තොගේ යවනකොට තොග අඩු වෙනවා වත්කමක්. ඒ වගේම ණය හිමියෝ අඩු වෙනවා වගකීමක්. ණය හිමියන්ට මුදල් ගෙවුවා නම් මුදල් කියන වත්කම අඩු වෙනවා. ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. අපි ඊළඟ වීඩියෝ මාලාවෙන් නැත්නම් ඊළඟ වීඩියෝවෙන් ඔබට සංකීර්ණ ගිණුම් සමීකරණ සහ විවිධාකාර වූ එකිනෙකට වෙනස් ගිණුම් කරන සමීකරණවලදී මේ ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද? ගනුදෙනු පැහැදිලි කරන්නේ කොහොමද කියන එක මේ ආකාරයට සරලව ඉදිරිපත් කරනවා. ඔබගේ යාළුවන් සහ හිත මිත්‍රයන් අතර මේ වීඩියෝ පට හුවමාරු කරන්න. තවමත් ඔබ මේ YouTube channel එක subscribe කරලා නැතිනම් ඒක subscribe කරන්න. ඒ වගේම ඔබ අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා නැත්නම් පහත දැක්වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවා ඒකට ලියාපදිංචි වෙලා මේ හා සම්බන්ධ නිබන්ධන නොමිලේ ලබා ගන්නත් ඔබට පුළුවන්.